සුබ දවසක් හැම දිනාටම. අපි අද දවසේ සාකච්ඡා කරනවා කියලා කිව්වේ ෆ්‍රේම්ස් පිළිබඳව නැත්නම් රාමු පිළිබඳව. මේ රාමුවක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ යම් අදහසක් අපි ඔබට ලබා දුන්නොත් වෙබ් අතරික්සුවක් තිබෙන තිරේ නැත්නම් වින්ඩෝ එක අපිට පුළුවන් කොටස් කිහිපයකට බෙදලා මේ එක් කොටස තුල එකිනෙක වෙනස් වෙබ් පිටු ප්‍රදර්ශනය කරන්න මේ රාමු උපයෝගී කරගන්න පුළුවන්. ඒ කියන්නේ එකම තිරය තුල වෙබ් පිටු කීපයක් ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක් විදිහට අපිට මේ රාමු හඳුන්වා දෙන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේ රාමු වර්තමානයේ අපි ගත්තොත් HTML5 කියන සංස්කරණය තමයි වර්තමානයේ භාවිත වෙන්නේ වැඩි වශයෙන්. ඒ සංස්කරණය තුල මේ රාමු කියන ඒවා දැන් යල්පැනපු උසුලනයක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේම මේ සමහර බ්‍රවුසර්ස් වල ඒ කියන්නේ අපි දන්නවා දැන් වෙබ් පිටු ප්‍රදර්ශනය කිරීම සඳහා view කිරීම සඳහා users-ලා විවිධ උපකරණ පාවිච්චි කරනවා. hand tabs පාවිච්චි කරනවා. මේ උපකරණවල සමහරක් විට තියෙන browsers frames කියන තාක්ෂණයට සහයෝගය නොදක්වන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ වගේ රාමුවක් ඇතුලේ ප්‍රදර්ශනය කරන වෙබ් පිටු නිසි ආකාරයෙන් බලා ගන්න බැරි වෙන්න පුළුවන් ඒ වගේ උපකරණ භාවිත කරන users-ලාට. එතකොට ඊළඟ එක තමයි මේ රාමුවක් ඇතුලේ තියෙන වෙබ් පිටු මුද්‍රණය කරගන්න යාමේදී යම් ගැටලු අපට මතුවෙනවා. ඉතින් මේ හේතු නිසා වර්තමානයේ මේ රාමු කියන තාක්ෂණය වෙනුවට වෙන ක්‍රමවේදයන් තමයි උපයෝගී කරගන්නේ අපට විවිධ අන්තර්ගතයන් page එකක් තුළ නැත්නම් browser window එක තුළ දර්ශනය කර ගැනීම සඳහා. ඒ කොහොම වුණත් දැන් අපේ උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂයට frames නැත්නම් රාමු තිබෙන නිසා අපි මේ වීඩියෝ එක සාකච්ඡා කරලා බලමු කොහොමද මේ රාමු කියන ඒවා නිර්මාණය කරන්න කියන එක පිළිබඳව. ඔබට පේනවා ඇති අපේ desktop එකේ තිබෙන HTML folder එක ඇතුලේ මම sub folder එකක් හදලා තියෙනවා. වෙන HTML folder එක ඇතුලේ මම sub folder එකක් හදලා තියෙනවා frames කියලා. ඒක ඇතුළට මම අර කලින් හදපු sample files වගේක් දාගෙන තියෙනවා. අපේ පළවෙනි අභ්‍යාසය, දෙවෙනි අභ්‍යාසය, 3 4 කියන අභ්‍යාස මම ඇතුළත් කරගෙන තියෙනවා. එතකොට රාමුවක් අපි නිර්මාණය කරනකොට අපි මුලින්ම අපි බලමුකෝ අපේ frames කියන එක උඩ මම right click කරලා අලුත් file එකක් අපි නිර්මාණය කරමු. ඒ file එක අපි save කරගමු. frame1.html කියලා මම මේක save කරා. html රාමුවක් අපි ඇතුළත් කරනකොට අපිට මේ body tag එක අවශ්‍ය නැහැ. ඒතර රාමු තියෙන web page එක තුල body tag එක අපි භාවිත කරන්නේ ඒක අයින් කරලා දාමු. ඒක වෙනුවට තමයි අපි frame set කියන tag එක උපයෝගී කරගන්නේ. ඒතර frame set කියන tag එක උපයෝගී කරගෙන අපිට පුළුවන් මේ frame set කියන tag එක ඇතුලේ එක්ක cols කියන attribute එක භාවිත කරන්න පුළුවන් නැත්නම් rows කියන attribute එක භාවිත කරන්න පුළුවන් මේ web page එකේ තිරේ කොටස් වලට බෙදන්න. cols කියන attribute එක භාවිත කරන්නේ web page එක නැත්නම් web window එක web අතරික්ෂයේ window එක තීරු කීපයකට වෙන් කර ගැනීම සඳහා. rows කියන attribute එක පාවිච්චි කරන්නේ පේලි කිහිපයකට වෙන් කර ගැනීම සඳහා. මේ වෙලාවේ අපි හිතමුකෝ අපට ඕනේ අපේ web page එක නැත්නම් web අතරික්ෂයේ තිරේ කොටස් 3කට බෙදා ගන්න. තීරු 3කට බෙදා ගන්න. එහෙමනම් අපි cols කියන attribute එක තමයි භාවිත කරන්න ඕනේ. එතෙන්දි තීරු වල මහත තමයි අපි කමා දාලා මේ cols කියන එකේ value එක විදිහට අපි ලබා දෙන්න ඕනේ. එතකොට පළවෙනි තීරුවට මම දෙනවා 120යි කියලා. දෙවෙනි තීරුව 150යි. ඊතුරු 130යි නේ 130 අපි තුන්වෙනි තීරුව සඳහා දෙමු. ඒතර මේකෙන් අපි මගේ පළවෙනි frame එක නැත්නම් frame set එකේ තියෙන පළවෙනි තීරුව අපට ඕනේ 120ක් සම්පූර්ණ browser එකේ width එකෙන් 120ක් පළවෙනි තීරුව අපට අවශ්‍යයි. 150ක් දෙවෙනි තීරුව අවශ්‍යයි. 130ක් අපට අවශ්‍යයි තුන්වෙනි තීරුව. එහෙම නැත්නම් මේක අපිට pixels වලින් අගයක් විදිහට දෙන්න පුළුවන් 200යි 500යි. ඊතුරු අගේ අපි දන්නේ නැති වෙන්න පුළුවන් මොකද එක browsers වල එක computers වල resolution එක අනුව වෙනස් වෙනවනේ මේ pixels value එක. ඒතර pixel වලින් දෙන value එක ඉතිරි සියල්ලම ඊළඟ කොලම් එක සඳහා භාවිත කරන්න කියලා අපිට තරුව ලබා දෙන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ පළවෙනි තීරුවට pixels 200ක් අයින් කරන්න, දෙවෙනි තීරුවට pixels 500ක් අයින් කරන්න, ඊතුරු සියල්ලම තුන්වෙනි කොලම් එකට අයින් කරන්න කියන එක. ඒතර මේ විදිහට අපිට තීරු වලට වෙන් කර ගැනීමක් කරන්න පුළුවන්.
එතකොට මේ වෙනුවට අපට අවශ්‍ය නම් තව මෙහෙම දෙන්නත්. අපි කියමුකෝ තරුව. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේකෙන් අදහස් කරන්නේ පළවෙනි කොලම් එකේ මහතයි, දෙවෙනි කොලම් එකේ මහතයි, තුන්වෙනි කොලම් එකේ මහතයි තුනම සමාන වෙන්න කියන එක. එතකොට අපි ඊළඟට කියමුකෝ 3යි 2යි මෙතන 1යි කියලා. එතකොට මේ වගේ අවස්ථාවකදී වෙන්නේ අපේ බ්‍රවුසර් එකේ වින්ඩෝ එක සමාන කොටස් තීරු 6කට බෙදනවා. 6කට බෙදලා පළවෙනි කොලම් එකට එකෙන් තීරු 3ක් අයින් කරනවා. දෙවෙනි කොලම් එකට තීරු 2ක් අයින් කරනවා. තුන්වෙනි කොලම් එකට ඉතිරි වෙච්ච තීරු අයින් කරනවා. ඒතර පළවෙනි කොලම් එක වගේ 3 ගුණයක් මහතයි අන්තිම කොලම් එක වගේ 3 ගුණයක් මහතයි පළවෙනි කොලම් එක. අන්තිම කොලම් එක වගේ 2 ගුණයක් මහතයි දෙවෙනි කොලම් එක. ඒ විදිහට තමයි ලැබෙන්නේ. අපි ඒක පස්සේ කරලා බලමු. දැනට මේ විදිහට අපි දීලා කොලම් 3කට බෙදන්න එපා. ටැග් 3ක් අවශ්‍යයි මේකට. ෆ්‍රේම්. මෙතන අප 3කට බෙදුවා නම් ෆ්‍රේම් ටැග් 3ක් අවශ්‍යයි. මෙතන 2කට බෙදුවා නම් ෆ්‍රේම් ටැග් 2යි අපට අවශ්‍ය වෙන්නේ. හොඳයි. මම මෙතන මගේ පළවෙනි කොලම් එකට මම නමක් දෙන්නම්. name සමානයි col1. දෙවෙනි කොලම් එකට අපි දෙමු name සමානයි col2. තුන්වෙනි කොලම් එකට අපි නම දෙමු name සමානයි col3 කියලා. අපි මේක සේව් කරලා ඕපන් කරලා බලමු. එතකොට අපිට මේ විදිහට මේ කොලම් එක වගේ 3 ගුණයක් මහතට මේක ලැබිලා තියෙනවා. මෙයා වගේ 2 ගුණයක් මහතට මේක ලැබිලා තියෙනවා. මෙයාගේ සයිස් එකට මෙයා තමයි කුඩාම කොලම් එක විදිහට අපිට ලැබිලා තියෙන්නේ. සමාන මහතින් යුක්ත කොලම් අවශ්‍ය නම් අපිට පුළුවන් 3ටම තරු දාන්න. සමාන මහතින් යුක්ත කොලම් අවශ්‍ය නම් අපිට පුළුවන් 3ටම තරු දාන්න. පළවෙනි කොලම් එකත් තරුව, දෙවෙනි කොලම් එකත් තරුව, තුන්වෙනි කොලම් එකත් තරුව. දැන් රිෆ්‍රෙෂ් කළොත් සමාන මහතින් යුක්ත තීරු තමයි අපට හම්බෙලා තියෙන්නේ. මේ විදිහට ඊළඟට අපට පික්සල්ස් විදිහට වැලියුස් දෙනවා නම් 300යි 500යි ඉතුරු ටික පාවිච්චි කරන්න තුන්වෙනි කොලම් එකට. දැන් රිෆ්‍රෙෂ් කළොත් මේක 300ක් මහතයි, පික්සල්ස් 500ක් මහතයි, ඉතුරු ටික අයින් වෙලා තියෙන්නේ අපේ තුන්වෙනි කොලම් එකට. මම මේක නැවතත් සමාන මහතින් යුක්ත විදිහටම ලබා දෙන්න. නැත්නම් අපි 100ට 20යි 100ට 50යි ඉතුරු ටික තුන්වෙනි කොලම් එකට. තර බ්‍රවුසර් එකේ විත් එකෙන් 120ක් මේකට 150ක් මේකට ඉතුරු ටික මේකට ලැබිලා තියෙනවා. ඉතින් ওই විදිහට අපිට මහත විවිධාකාරයෙන් ලබා දෙන්න පුළුවන්. මේකත් තරුව විදිහට ලබා දෙන්න. අතර සමාන මහතින් යුක්ත ෆ්‍රේම්ස් තුනක් අපිට හම්බෙලා තියෙනවා සිරස් අතට වෙන් වෙච්ච. එතකොට මේ බ්‍රවුසර් වින්ඩෝ එක දැන් කොටස් තුනකට බෙදාගෙන ඉවරයි අපි. දැන් අපි කොහොමද මෙන්න මේ සෙක්ෂන් එක ඇතුලේ අපි අර EX1 කියන page එක ප්‍රදර්ශනය කරන්නේ? මේක ඇතුලේ EX2, මේක ඇතුලේ EX3 කියන page එක ප්‍රදර්ශනය කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඒකෙදි අපි කරන්නේ මේ frame tag එක ඇතුලේ තියෙනවා src කියලා attribute එකක්. src. ඒකට ගිහිල්ලා අපි කියන්න ඕනේ ex1.html. මෙතන මට කෙලින්ම ෆයිල් එකේ නම ලබා දෙන්න පුළුවන් උනේ මගේ ෆයිල් එක මේ frame set එක save කරපු. ඒ කියන්නේ frame 1 කියන page එක save කරපු folder එකේ තුලම තිබෙන නිසා. වෙනත් ස්ථානයක නම් තියෙන්නේ අපි මෙතන path එකත් එක්කයි මේ file name එක දෙන්න ඕනේ. එතකොට අපි ඊළඟ එකට දෙමු හැමනම් මට ඊළඟ එකේ එන්න ඕනේ src සමානයි ex2.html. අවසාන එකේ src සමානයි ex3.html. ඔන්න ඔය විදිහට තමයි අපේ පිටු තුන ප්‍රදර්ශනය වෙන්නේ. එතකොට රිෆ්‍රෙෂ් කළාම ඊළඟට අපට අවශ්‍ය නම් අපිට පුළුවන් මේ බෝඩර් එක, මේ තියෙන බෝඩර් එක අපට අනවශ්‍යයි කියලා හිතමුකෝ. බෝඩර් එක අයින් කරන්න ඕන නම් අපිට පුළුවන් මෙතන එක්ක border attribute එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් frame border කියන attribute එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක සමානයි 0යි කියලා අපි ලබා දෙමු. දැන් අපි ගිහින් බැලුවොත් වෙද්දිලා තියෙනවා. පිටු තුන වෙන වෙනම පේනවා. නමුත් frame එක වෙන් වෙච්ච ආකාරය අපට පේන්නේ නැහැ. ඊළඟට අපට අවශ්‍ය නම් මේක අයින් කරන්න නැවත වතාවක්
මෙහෙම තිබුණොත් එහෙම ෆ්‍රේම් එක ඩිස්ප්ලේ වෙනවනේ. දැන් අපිට මේ ඒකත් අපිට නවත්තන්න ඕනේ. සයිස් කරන එක නවත්තන්න ඕනේ. ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් මේ frame set කියන tag එක ඇතුලේ no resize කියන attribute එක පාවිච්චි කරන්න. ඒකේ value එක විදිහට අපි දෙමු no resize. අපි දැන් refresh කළොත් මේව අපිට දැන් වෙනස් කරන්න බෑ. අපට අවශ්‍ය නම් මේ no resize කියන attribute එක මේ frames ඇතුලේ ලබා දෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ පළවෙනි frame එක ඇතුලේ පළවෙනි frame tag එක ඇතුලේ මම මේක දුන්නේ කියලා. ඒතර පළවෙනි column එකේ පමණක් මහත වෙනස් කරන්න අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතුරු වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තුනේම වෙනස් නොකරන්න ඕන නම් අපට frame set කියන tag එක ඇතුලේ මේක ලබා දෙන්න හැකියාව තියෙනවා. නැවත වතාවක් අපි ගත්තොත් එහෙම මෙතන මේක අයින් කරමු. අයින් කරලා අපි මේකට දාලා බලමු. දැන් සේව් කරන්න. අපිට වෙනස් කරන්න බෑ. හැබැයි මෙතන පළල වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ no resize කියන attribute එකත් වැඩ කරන්නේ. එතනින් කට් කරලා අපි මේකට දාගමු නැවතත්. හොඳයි. අපි ඊළඟට තවත් ෆයිල් එකක් ඕපන් කරගමු. අපි ඊළඟ එකේදී බලමු කොහොමද මේ frame set එකක් අපි පේලි වලට වෙන් කරන්නේ කොහොමද කියන එක බලමු. new file අපි ඒක නම දෙමුකෝ save frame2.html. ඒකෙත් අපි body tag එක අයින් කරමු. අපි එතෙන්දි දෙමු frame set. මම මේක පේලි තුනකටයි වෙන් කරන්න යන්නේ. එහෙමනම් rows කියන attribute එක පාවිච්චි කරලා අපි ඒකේ පළල කියමු. ඒකත් මට අර විදිහටම දෙන්න පුළුවන්. සමාන උසින් යුක්ත rows තුනක් අපට අවශ්‍යයි. එහෙනම් උසින් යුක්ත rows තුනක් අපට අවශ්‍යයි. එහෙනම් frame tag තුනක් ඕනේ මේකෙත්. frame. පළවෙනි frame එකේ නම අපි එකට කියමු name සමානයි row 1 කියලා. මේකට අපි දෙමු name සමානයි row 2. මේ නම කැමති එකක් වෙන්න පුළුවන්. cat dog ඕන එකක්. හරිද? මෙතන මම දුන්නේ තේරුම් ගන්න පහසු වෙන්න. ඊළඟට මේකේ අපි දෙමු name සමානයි row 3 කියලා. අර කලින් උදාහරණෙත් ඒ වගේ අපි col1 col2 col3 කියලා දැම්මට කැමති නමක් දෙන්න පුළුවන් ඒ නම වෙනුවට. හොඳයි. මේ page එක අපි open කරලා බැලුවොත් දැන් මේ විදිහට පේලි වලට වෙන් වෙච්ච තිරයක් තමයි අපට හම්බෙන්නේ. එතකොට මේක ඇතුලේ මට ඕනේ පළවෙනි page එක display කරන්න. එහෙනම් src සමානයි ex2.html. ඊළඟ එකේදී අපි දෙමු src සමානයි ex3.html කියලා. ඔව්. මේ විදිහට අපට තීරු තුනකට බෙදලා තියෙනවා අපේ page එක. හොඳයි. ඒක තමයි අපි එතකොට ඒකෙත් අපට අර පළල අර විදිහටම වෙනස් කරන්න පුළුවන්. no resize attribute ඊළඟට frame border attribute ඒ විදිහටම භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි තවත් ෆයිල් එකක් හදමු. ඒකෙදි අපි තීරු දෙකකටයි එක තීරුවක් පේලි වලටත් වෙන් කරන්න අපි උත්සාහ කරලා බලමු. එතකොට ඒකෙදි මෙහෙම අපි එක සේව් කරගමු ෆයිල් එක. අපි ඒකේ නම දෙමු frame3.html. ඒකේ body tag එක අයින් කරමු. frame set. මුලින්ම මට ප්‍රධාන page එක ප්‍රධාන frame set එක මට බෙදා ගන්න ඕනේ column දෙකකට. එහෙනම් col සමානයි අපි පළවෙනි එක කියමු 130යි. ඉතුරු ටික ඊළඟ column එකට දාගන්න. ඒතර මේක අපි දැන් බෙදාගත්තොත් මේ විදිහටයි frame name සමානයි col1. frame name සමානයි col2. මේක අපි දැන් ගිහිල්ලා ඕපන් කරලා බැලුවොත් අපිට තීරු දෙකකට වෙන් වෙච්ච
frame set calls තීරු දෙකකට වෙන් වෙච්ච මේ වගේ තිරයක් තමයි අපට හම්බුනේ. මට ඕනේ මෙන්න මේ සෙක්ෂන් එක. ඒ කියන්නේ මේ දෙවනි ෆ්‍රේම් එකේ කොටස. මේක මට පේලි දෙකකට වෙන් කරගන්න ඕනේ. එහෙමනම් මම මෙතන ෆ්‍රේම් ටැග් එක භාවිත කරලා හරියන්නේ නැහැ. ඒක අපි එතනින් අයින් කරමු. මේක අයින් කරලා අපිට පුළුවන් මේ වෙනුවට නැවත ෆ්‍රේම් සෙට් ටැග් එක මේක ඇතුලේ පාවිච්චි කරන්න. ඔය විදිහට. ඒක ඇතුලේ මම දෙනවා රෝස්. රෝස් දෙකක් ඕනේ. සමාන මහතින් යුක්ත රෝස් දෙකක්. එහෙනම් තරු දෙකක් දාමු. මේක ඇතුලේ දැන් ෆ්‍රේම් ටැග් දෙකක් අපට අවශ්‍යයි. පළවෙනි එකට අපි කියමු name සමානයි col1 row1. දෙවෙනි එකේ නම විදිහට අපි දෙමු name සමානයි. ඒතර මෙන්න මේ විදිහට අපට පළවෙනි කොලම් දෙකයි ප්‍රධාන කොලම් දෙකයි දෙවෙනි කොලම් එක මේ වගේ පේලි දෙකකට බෙදලා තියෙනවා අපි. ඔන්න ඔය විදිහට අපට තීරු පේලි වෙන් කිරීම කරන්න පුළුවන් ෆ්‍රේම්ස් වල. මේක මීට වඩා වැඩි ගණන් වලට අපට බෙදන්න පුළුවන්. මම මේකේ src එක විදිහට දෙන්නම්. src සමානයි ex1.html. ඊළඟට අපි කියමු මෙතෙන්ට src සමානයි ex2.html. මේකට අපි ලබා දෙමු src සමානයි ex3.html කියලා. අපි දැන් රිෆ්‍රෙෂ් කළොත් අපේ පිටු තුන මේ සෙක්ෂන් තුන ඇතුලේ ලස්සනට පේන්න තියෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් ෆ්‍රේම් සෙට් වල සාමාන්‍ය අවබෝධය. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් ෆ්‍රේම් සෙට් වල සාමාන්‍ය අවබෝධය. මේ දැනුම ප්‍රමාණවත් වේ උසස් පෙළ විභාගයට. නමුත් අපි තවදුරටත් පොඩ්ඩක් අපි ෆ්‍රේම්ස් ගැන ඉගෙන ගමු. මේකේ ප්‍රැක්ටිකල් ප්‍රායෝගික භාවිතයක් පිළිබඳව මම අලුත් ෆයිල් එකක් නිර්මාණය කරන්නම්. ඒකේ නම මම දෙන්නම් frame4 කියලා. html. ඔව්. මේකෙත් බොඩි සෙක්ෂන් එක මම අයින් කරනවා සම්පූර්ණ. අයින් කරලා අපි frame set කියන ටැග් එක දාගමු. මම මේක තීරු දෙකකට වෙන් කරනවා. ඒතර තීරු දෙකකට වෙන් කරද්දී frame කියලා දාගමු. මෙතන frame set එක අපි cols වලටයි බෙදන්න යන්නේ. cols සමානයි පළවෙනි කොලම් එකේ මහත 120යි. මේකේ name එක විදිහට මම දෙන්නම් සමානයි සමානයි අපි col1 කියලා කියමු. මේකේ name එක විදිහට අපි දෙමු col2 කියලා. හොඳයි දැන් මෙතන අපිට page එකක් අපි පළවෙනි page එක මේක display කරන විදිහ දැන් අපි දන්නවා. ex1.html src සමානයි ex2.html ඔය විදිහට. දැන් මේක අපි ඕපන් කරලා බැලුවොත් තීරු දෙකකට වෙන් වෙලා ඇති. එක page එකක් මේ විදිහට පේනවා අනිත් එක මේ විදිහට පේනවා. මට මේක නිර්මාණය කරන්න අවශ්‍යලා තිබෙන්නේ මෙන්න මේ විදිහට. මේ පැත්තේ තියෙනවා links ටිකක්. ඒතර link එක උඩ ක්ලික් කරනකොට ඒ link එකට අදාළ page එක මේ පැත්තට load වෙනවා. ඒතර මේ frame set එකේ වම් පැත්තේ frame එකේ තියෙන link එකක් ක්ලික් කරනකොට දකුණු පැත්තේ frame එකටයි page එක load වෙන්න ඕනේ. දකුණු පැත්තේ frame එකටයි page එක load වෙන්න ඕනේ. අන්න ඒ වගේ අපිට හදන්න අවශ්‍යයි කියලා හිතමුකෝ. එහෙමනම් මම මේ ෆයිල් එක මෙතෙන්ට දාගෙන හරියන්නේ නැහැ. එතෙන්ට දාන්න ඕන අර link ටික ඇතුළත් කරපු ෆයිල් එකක්. එහෙමනම් මම දැනට මේක මෙතනින් මකන්නම්. අපි අලුත් ෆයිල් එකක් හදමු frame set කියන එක ඇතුලේ. ඒ පළවෙනි frame එකට ඇතුළත් කිරීම සඳහා මම මේකේ නම දෙන්නම්. අපි කියමුකෝ links.html. ඒක සාමාන්‍ය html page එකක්. මෙතන මම h2 වගේ tag එකක් පාවිච්චි කරලා කියමුකෝ අපි links කියමුකෝ h2 tag එක close කළා.
ඊට පස්සේ මම UL list එකක් නිර්මාණය කරන්නම් bullet list එකක් ඇතුලේ link ටික හදමු අපි. link 4ක් මට දාන්න තියෙනවා. ඒ හින්දා මම ඇතුළත් කරනවා. li close li open li close. පළවෙනි li එක ඇතුලේ link එකක් තමයි මම දෙන්නේ ex1 කියන page එක load කරන්න අවශ්‍ය link එකක්. එහෙනම් අපි ahref සමානයි ex1.html කියලා දීලා අපි කියමු example 1. දැන් අපි දෙමු html examples කියලා. right. අපේ පළවෙනි link එක අවසానයි. දෙවෙනි එකේ hyperlink එක ahref සමානයි ex2.html. ඒකේ අපි link එකේ නම විදිහට දෙමු display name එක විදිහට example2 කියලා. ඒකේ අපි link එකේ නම විදිහට දෙමු display name එක විදිහට example2 කියලා. ඒ tag එක close කරනවා. ඊළඟට ahref සමානයි ex3.html example3 ඒ tag එක close. ඊළඟට ahref සමානයි ex4.html example4 ඒ tag එක close කරමු. දැන් අපේ frame set එකට ගිහිල්ලා අපේ frame set එකේ පළවෙනි column එකේ මෙන්න මේ page එකයි මම display කරන්න යන්නේ. එතෙන්ට අපි දෙමු links.html කියලා. දැන් මේක refresh කළොත් මෙන්න මේ විදිහට තමයි පිටු දෙක ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ link එක මත අපි click කරනකොට මේ පැත්තටයි page එක load වෙනවා තියෙද්දි මෙතන link එකක් උඩ click කරනකොට මේ දෙවෙනි frame එකට තමයි load වෙන්න ඕනේ ex1 කියන page එක. ex2 කියන එක උඩ click කරනකොට දෙවෙනි frame එකටයි load වෙන්න ඕනේ ඒ page එක. එහෙමනම් මොකද කරන්න ඕනේ? ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් අපේ links එකට ගිහිල්ලා ahref සමානයි ex1.html මෙතන අපි දෙන්න ඕනේ target කියලා attribute එකක් තියෙනවා. මේ target කියන attribute එකට අපිට පුළුවන් blank කියන attribute එක පාවිච්චි කරන්න පුළුවන්. value එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අලුත් පිටුවකට තමයි අලුත් tab එකකට තමයි page එක load වෙන්නේ. මට load කරගන්න ඕනේ අපේ frame එකට. මොන frame එකටද? col2 කියන frame එකට. අපේ frame එකේ නම තමයි col2. මේ col2 කියන frame එකටයි load දෙන්න ඕනේ. එහෙනම් මේ නම තමයි අපි මේ target එකට මේ පාර දෙන්න ඕනේ. අපි col2 කියලා එකට දෙමු. මෙතනත් ඒ විදිහටම අපි col2 කියලා එකට දෙමු. මෙතනත් ඒ විදිහටමයි target සමානයි col2. මෙතනත් ඒ විදිහමයි target සමානයි col2. මේකෙත් ඒ විදිහම ඒ frame එකටමයි load දෙන්න ඕනේ. මේ විදිහට load දෙන්න අවශ්‍ය frame එකේ නම අපි ලබා දෙනවා මේ a tag එක ඇතුලේ target කියන attribute එකට value එක විදිහට. දැන් අපි refresh කරලා අපේ link මත click කළොත් පළවෙනි page එක මේ පැත්තට load වෙනවා. දෙවෙනි page එක, තුන්වෙනි page එක, හතරවෙනි page එක. ඔය විදිහට පිටු ටික මේ පැත්තටයි දැන් load වෙන්නේ මේ link මත click කරද්දී. ඊළඟට අපිට ඕන නම් මෙතනදී මේ අවස්ථාවේදී මේ frame එකේ border එක අයින් කරන්න පුළුවන්. එහෙම කරනවා නම් ඔයාලට පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා frame border සමාන. දැන් බලන කෙනෙකුට පේන්නේ මේක frame එකක් මතට load වෙනවයි කියලා. එකම page එක load වෙන විදිහටයි එන්නේ. right මේ වගේ සාමාන්‍යයෙන් ඉස්සර ඔය වෙබ්සයිට් නිර්මාණය කරද්දී වෙබ්සයිට් එකේ තිබෙන විවිධ පිටු වලට අදාළ links ටික මේ පැත්තේ දාලා තියෙනවා. පිටු ටික මේ පැත්තට load වෙනවා. ඒතර ඔන්න ඔය තාක්ෂණය තමයි ඒකට උපයෝගී කරගත්තේ අතීතයේ වෙබ් අඩවි නිර්මාණය කරද්දී. හොඳයි මම ඊළඟට උදාහරණයක් නිර්මාණය කරලා තියෙනවා. අපි පොඩ්ඩක් බලමු. අපි අර sample frames කියලා අපේ තියෙනවා folder එකක්. මේක. ඒකේ තියෙනවා මේ එක ෆයිල් එකක් frames කියලා එකක් තියෙනවා. මම මේක උඩ ක්ලික් කරන්නම්. එයා උඩ ක්ලික් කළාම මෙතන මේ තියෙන එකම page එකක්.
මේ එකම page එකේ විවිධ ස්ථානවලට මේ link ටික වැඩ කරනවා. උදාහරණයක් බලන්නකො about us කියන එක උඩ ක්ලික් කරද්දී මේ මාතෘකාව මෙතෙන්ට ආවා. our services ක්ලික් කරද්දී ඒක එතෙන්ට ආවා. us කියන එක උඩ ක්ලික් කරද්දී මේ මාතෘකාව මෙතෙන්ට ආවා. our services ක්ලික් කරද්දී ඒක එතෙන්ට ආවා. our staff කියන එක උඩ ක්ලික් කරද්දී මේ මාතෘකාව එතෙන්ට ආවා. මෙතන gallery කියන එක උඩ ක්ලික් කරද්දී gallery කියන එක උඩට ඇවිල්ලා තියෙනවා. contact us කියන එක උඩ ක්ලික් කරද්දී ඒක එන්නේ නැහැ. මොකද හේතුව මෙතනින් page එක ඉවරයි. ඒ වගේම මේකේ scroll bars මුකුත් නැහැ. අපි ඒකට පොඩ්ඩක් බලමු කොහොමද ඒක අයින් කරගන්නේ කියලා. ඒ වගේම මේ frame එකේ මෙතන පොඩි border එකක් තියෙනවා. මේ margin එකක් තියෙනවා. ඒක අපි කොහොමද හදන්නේ කියලා පොඩ්ඩක් බලමු ඊළඟ එකේදී. මම පොඩ්ඩක් මේකේ browser එකේ width එක පොඩ්ඩක් අඩු කරලා බලමු මේ විදිහට. දැන් about us, our services, our staff, gallery, contact us. මේ විදිහට එකම page එකේ විවිධ ස්ථාන මෙතෙන්ට load වෙන්න අපි හදලා තියෙනවා. මේ වගේ එකක් අපි කරන්නේ කොහොමද කියන එක දැන් බලමු. අන්තර්ගතයේ සහිත page එක හදාගමු. save. ඒකට මම නම දෙන්නම්කෝ content කියලා .content.html. ඒකේ අපි මාතෘකා ටික ඉස්සලා දාගමුකෝ h1. මෙතන අපි දාමු about us. h1 tag එක close කළා. මෙතෙන්ට p tag එකක් දාමු. paragraph එකක් පස්සේ copy කරලා දාමු. ඊළඟට h1 ඒකේ තිබ්බේ our services. h1 close. p tag එකක් දාමු. ඊළඟට h1 our staff. h1 tag එක close කරා. h1 tag එක close කරා. ඒකට ඡේදයක් ඇතුළත් කිරීමට අපි ඉඩක් අයින් කරමු. h1 gallery. sorry. p h1 contact us. h1 close කරලා අපි මෙතෙන්ට දාමු p tag එක. හොඳයි දැන් අපි බලමු මේ තැන් වලට paragraph කීපයක් අපි copy කරගෙන ඇවිල්ලා මේ තැන් වලට දාගමු. ඒකට ඒක කරගන්න අපිට පුළුවන් අර Lorem Ipsum කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා lipsum.com. මෙතනින් අපි ඡේද කීපයක් ජෙනරේට් කරගමු. අපි කියමු අපට ඕනේ වචන 500ක් තියෙන check text එකක්. generate. මම මේ ඡේදය එතෙන්ට copy කරන්න. මේ ඡේද දෙකම අපි එකක් බවට පත් කරගමු. right. ඒකම copy කරමුකෝ ඊළඟ එකට. දෙවැනි paragraph එක. තුන්වෙනි paragraph එක. හතරවෙනි එක සහ මෙන්න මෙතෙන්ටත් අපි ඒකම දාගමු. හොඳයි දැන් එතකොට ඊළඟට මේ page එකේ මේ විවිධ ස්ථාන අපි නම් කරගන්න ඕනේ. මට ඕනේ මෙන්න මේ පළවෙනි කොටස. මේ about us කියන එකේ ඉඳලා මේ පළවෙනි p tag එක අවසාන වන තැනට දක්වා කොටස දාගන්න ඕනේ. මොකද අතෙන්දී link එක උඩ click කරද්දී location එකනේ load වෙන්න ඕනේ. ඒ හින්දා මේකට නමක් දාගන්න ඕනේ මේ ප්‍රදේශය නම් කිරීම සඳහා. ඒක කරන එක හරිම ලේසි. අපි ඒකට පාවිච්චි කරන්නේ a කියන tag එකමයි anchor tag එකමයි. හැබැයි මෙතෙන්දී href කියන attribute එක නෙමෙයි භාවිත කරන්නේ. name කියලා attribute එකක් තියෙනවා. මේ name කියන attribute එකෙන් අපිට පුළුවන් web page එකේ locations නම් කරන්න මේ tag එක උපයෝගී කරගන්න. එතකොට මම name එකට දෙනවා නමක්. අපි කියමුකෝ ඒකට about කියලා. ඒතර මේ section එක ඉවර වෙන තැන මෙතන මට එතෙන්ට පුළුවන් මේ tag එක close කරන්න. එහෙම නැත්නම් අපිට මේක මෙතනින්ම close කරලා දාන්නත් පුළුවන්. මේ tag එක මෙතනින් close කරන්න නැතුව
මෙතනින්ම ක්ලෝස් කරලා දාන්නත් අපිට හැකියාව දෙන්න තමයි මාතෘකාව ඉවර නැතනින් අපි ඒක ක්ලෝස් කරලා දාමු. හොඳයි ඊළඟට මෙතන මාතෘකාවේ මෙන්න මේ කොටස මම එතන දෙන්නම් a name සමානයි services කියලා. a tag එක අපි ක්ලෝස් කරමු මාතෘකාව ඉවර නැතනින්. ඊළඟට මේකෙත් a name සමානයි දෙන්නම් අපි staff කියන නම දෙමු. a tag එක ක්ලෝස් කරමු මෙතන. මෙතනත් අපි a name සමානයි gallery කියලා දෙමු මෙතන. a tag එක මෙත් ක්ලෝස් කරලා දාමු. මෙතෙන්දිත් a name සමානයි contact us අපි a tag එක ක්ලෝස් කරමු මෙතන. ඉතින් මේ විදිහට මම sections කීපයක් නම් කරගෙන තියෙනවා මේ locations කීපයක් මෙන්න මෙතන about කියන ස්ථානේ. මේ ස්ථානේ නම තමයි our services. මේ ස්ථානේ නම තමයි staff. මේකේ නම gallery. අවසාන කොටසේ නම තමයි contact. මට දැන් පුළුවන් hyperlink එකක් ලබා දෙනකොට hyperlink එකක් ලබා දෙනකොට page එකේ මේ නිශ්චිත තැනම load වෙන්න කියලා ලබා දෙන්න පුළුවන්. අපි ඒක කරන විදිහ ඊළඟ මේකෙදී බලමු. අපි තව page එකක් අපි links හදන page එකේදී ඒක බලමු. right. මේ විදිහට තමයි එතකොට මේ page එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟට අපි යමු අපේ තව පිටුවක් හදාගමු. අපි ඒකට කියමුකෝ links කියලා. ඔව් links කියලා නමක් අපි දීලා තියෙනවා කලින්. ඒ නිසා මම මේකට link 2 කියලා වගේ නමක් දෙන්නම්. link page කියමුකෝ අපි link page.html. right. html එකේ තියෙන hyperlinks. අර වගේමයි අපි කියමුකෝ h1 tag එකක් දාමු. links UL list එකක් ඇතුළෙම අපි link ටික නිර්මාණය කරමු. ඔව්. මට locations පහක් තියෙනවා. හින්දා මේ පහට මම li tag පහක් නිර්මාණය කරන්න. 1යි 2යි 3යි li close. අවසාන එක li close. පළවෙනි a tag එක. ඔව්. ahref සමානයි අපි දැනට මේ content page එක load වෙන විදිහට හදමු. content.html. ඔව් මේක target එක විදිහට අපි ලබා දෙමු frame එකේ දෙවෙනි frame එකේ නම. target සමානයි අපි කියමු call2 කියලා. අපි කියමු ඒකෙදී about us ඒ tag එක close කළා. මම මේකම copy කරගන්නම් ඉතුරු පිටු ටිකටත් copy paste මෙතන එකක් වැඩි වුණා. හොඳයි මේකෙදී about us නෙමෙයි අපි මෙතෙන්ට එන්න ඕනේ our services. මෙතෙන්ට එන්න ඕනේ our staff. මේකට එන්න ඕනේ gallery කියන එක. මෙතෙන්ට එන්න ඕනේ contact us කියන එක. ඔව් දැන් අපි අපේ මේ frame තියෙන page එක නිර්මාණය කරමු. ඔව්. ඒකෙදි මට frame 5 කියලා අපි page එකක් හදාගමු. save.
frame5.html. rename කරන්න වෙනවා frame5.html. html right. හොඳයි මේ page එකෙදිත් අපි html tag එක open කරගත්තා. body එකක් ඕනේ නැහැ කියලා කිව්වා frame set තියෙන එකේ. එhmenan frame set එකක් එකේ තියෙන frame set col සමානයි 120යි ඉතුරු ටික දෙවනි column එක. ඒකේ frame දෙකක් තියෙනවා. නම් පළවෙනි frame එක තමයි names 1 src සමානයි අපි එකට කිව්වේ link page කියලා .html. hyperlink තියෙන page එක පළවෙනි frame එක ඇතුළට දැම්මා. frame name සමානයි equal to src සමානයි content.html. right. දැන් අපි අපේ page එක frame 5 කියන page එක අපි open කරලා බලමු. මෙතෙන්ට ගිහිල්ලා. මේකේ පොඩි අවුලක් තියෙනවා. අපි බලමු නම මොකක්ද දාපු කියලා link page. මෙතන තියෙන links page කියලා. right. දැන් අපි refresh කළොත් අපිට මේ පැත්තට link ටික එයි. හැබැයි වෙනසක් වෙන එකක් නෑ. මෙයා ක්ලික් කළත් මෙයා ක්ලික් කළත් එකම page එක load වෙන හින්දා වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි අපට ඕනේ about us කියන එක උඩ ක්ලික් කරද්දී නිකම්ම මේ page එක load වෙන්න නෙමෙයි. අපට අවශ්‍යතාවය තියෙන්නේ අර අපි name නම් කළානේ මේ කොටස about කියලා. ආන්ගේ about කියපු about කියලා නම් කරපු location එකයි මෙතෙන්ට load වෙන්න ඕනේ. මෙතෙන්දී services කියලා නම් කරපු location එකයි load වෙන්න ඕනේ. මෙතෙන්දී staff කියන එක. අන්න ඒ වගේ අවස්ථාවකදී අපට පුළුවන් අපේ link page එකට ගියොත් මෙතන නිකන් link එක දාන්න නැතුව අපිට පුළුවන් මෙතෙන්ට hash mark එක දාලා ඒ location එකට දීපු නම දෙන්න. දැන් පළවෙනි location එක about. ඊළඟ එකේදී අපි දුන්නේ services කියලා. ඊළඟ එකේදී අපි ලබා දුන්නේ staff කියලා. ඊළඟ එකේදී අපි ලබා දුන්නේ gallery කියලා. ඊළඟ එකේදී ලබා දුන්නේ contact us කියලා. right. අවසාන එක. ඊට පස්සේ අපි දැන් refresh කරලා බලුවොත් about click කරද්දී මෙතන load වෙනවා our services staff gallery gallery කියන එක එන්නේ නැති වෙන්න හේතුව මෙතනින් පහළ මොකුත් නැති නිසා අපි මේක පොඩි කරලා බලුවොත් browser window එක gallery එක එනවා contact us කියන එක එනවා. ඔන්න ඒ විදිහට අපිට පුළුවන් මේක ලබා ගන්න. හැබැයි අපි අර කලින් මම පෙන්නපු උදාහරණය ගත්තොත් එහෙම ඒකෙදි මේ පැත්තේ scroll bar එක ඇවිල්ලා නැහැ. ඒතර scroll bar එක එන්නේ නැති වෙන්න මම දාලා තියෙන්නේ මෙන්න මේ attribute එක අපේ frames වල මෙතන මම attribute එකක් පාවිච්චි කරලා තියෙනවා scrolling සමාන. මෙන්න මේ attribute එකෙන් තමයි scroll bars ටික අයින් කරලා තියෙන්නේ. ඒ වගේම මම මේකේ දාලා තියෙනවා margin width සමානයි 100 කියලා. ඒ නිසා තමයි අපේ උදාහරණේ දීපු එකේ කලින් දීපු උදාහරණේදී මෙතන margin එකක් ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් අපි හදපු frame එකෙත් මෙතෙන්ට ගිහිල්ලා අපි ලබා දෙමු scrolling සමානයි no. මේක දීපු ගමන් අපේ page එකට අපි හදපු එකේ මේ තියෙන scroll bar එක නැති වෙලා යයි. ඊළඟට මෙතන width එකක් අපි දීලා තියෙනවා. ඒක ලබා දුන්නේ margin width කියන property එක පාවිච්චි කරලා. නැත්නම් ගුණාංගේ පාවිච්චි කරලා. margin width සමානයි අපිට කැමති අගයක් දෙන්න පුළුවන්. අපි නිකන් 200ක් විතර අගයක් දෙමුකෝ. දැන් refresh කළොත් එහෙනම් අපේ page එකේ මෙතන margin එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපට අවශ්‍ය නම් දැන් මේ frame එකේ මේ board එකත් අයින් කරන්න පුළුවන් මෙතන. ඒක දැන් දන්නවා අපි කරන විදිය frame set කියන tag එක ඇතුළට ගිහිල්ලා
frame border සමානයි 0යි. ඔන්න වගේ ඇවිල්ලා තිනවා. දැන් මෙතන අපි මේවා මත ක්ලික් කරනකොට මේ පිටුවේම විවිධ locations ඉහළට එයි. කෙනෙකුට හිතේ පේන්නේ නැහැ, සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ මෙතන අපි frame set එකක් පාවිච්චි කරලා තියනවා කියලා. ඉතින් මේ විදිහට තමයි අපි ওই පැරණි වෙබ් අඩවි වල links නිර්මාණය කළේ මේ වගේ frame set උපයෝගී කරගෙන. මෙතන තව එක දෙයක් මම කිව්වේ නැහැ ඔබට. ඒක තමයි මේ හැම frame set එකක් භාවිත කරද්දී මම කිව්වා සමහර browsers මේ frame set වලට support කරන්නේ නැහැ කියලා. එතකොට ඒ වගේ browser එකක් තුල මේ වගේ page එකක් view කරනකොට error එකක් එන්න පුළුවන්. එතෙන්දී අපට ඒ වගේ error එකක් එන්නේ නැති වෙන විදිහට අපිට මෙන්න මෙහෙම පණිවිඩයක් දෙන්න පුළුවන්. ඒක තමයි no frames. මේ frame set එකේ අවසාන වෙන තැන frame set එක අවසාන වෙන්න කලින් අපිට පුළුවන් no frames කියලා tag එකක් තියෙනවා. ඒක පාවිච්චි කරලා no frames. no frames කියන tag එක තුල අපිට පුළුවන් body tag එක පාවිච්චි කරන්න. මොකද මෙතන අපි frame set tag එකෙන් body section එක අයින් කරලා දැම්මනේ. මේ no frames කියන එකට මම body එක දානවා. body මෙතන මට පුළුවන් පණිවිඩයක් දෙන්න. Your browser does not support frames. වගේ message එකක් අපිට දාන්න පුළුවන්. එතකොට බැරි වෙලා හරි මේ frame set එක සහිත page එක frames වලට support නොකරන browser එකකින් open කළොත් මේ සියලු tag ටික අහෝසි වෙලා ගිහිල්ලා body tag එනවා. ඒක තමයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට එහෙම බලන කෙනෙකුට අපේ page එකේ අන්තර්ගතය නොපෙනුනාට හේතුව මොකක්ද කියන එක දැනගන්න හරි පුළුවන්. මොකද your browser does not support frames කියන එකෙන් අදහස් කරන්නේ ඔයාගේ browser එක frames වලට support කරන්නේ නැහැ කියන එක. ඉතින් ඔන්න ඔය විදිහට අපිට හැම frame set එකක් භාවිත කරන තැනකම අපි අර කලින් උදාහරණවල මේ කියන option එක අපි ලබා දෙන්න ඕනේ. මේ tag එක ඇතුළත් කරන්න ඕනේ නිවැරදිව page එක design කරනවා නම් ඔය විදිහට. හරි. දැන් අපි ගිහිල්ලා refresh කළොත් එහෙම මේකේ ගැටලුවක් නැහැ. මේ browser එක ඇතුලේ අපිට පේන නිසා frames කිසි ප්‍රශ්නයක් නැතුව පේනවා. හැබැයි මේ browser එක support කරන්නේ නැත්නම් frames වලට අර your browser does not support frames කියන message එක මෙතන display වෙයි. මම හිතනවා දැන් ඔබට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මේ frames පිළිබඳව. මේ අනුව අපේ තොරතුරු තාක්ෂණය අපස උසස් පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂයට අදාළ HTML කොටස් ටික ඉවර වෙනවා. අපේ පළවෙනි පාඩමේ ඉඳලා මේ පාඩමත් එක් දක්වා අපි කරගෙන ගියා. එතකොට පහුගිය පාඩමේ අපි සාකච්ඡා කළේ forms පිළිබඳව. මේ පාඩමේදී අපි සාකච්ඡා කළේ frames පිළිබඳව. මේ පාඩම් දෙක අපස උසස් පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂයට පමණයි අදාළ වෙන්නේ. නමුත් සාමාන්‍ය පෙළ අයටත් වැදගත් වෙයි. ඒගොල්ලෝ යම්කිසි වෙබ්සයිට් එකක් අනාගතේ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ තාක්ෂණයන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි forms කියන එක භාවිත කළාට මේ frames කියන ඒවා වර්තමානයේ භාවිත වෙන්නේ නැහැ. එහෙනම් ගොඩක් ස්තුතියි අපේ මේ වීඩියෝ එකටත් සවන් දුන්නට. මේ වීඩියෝ එක නරඹුවට අපි ඊළඟ වීඩියෝ වලදී බලමු CSS කියන ලැන්ග්වේජ් එක පිළිබඳව තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපොස උසස් පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂයට අදාළව.